සත්සිත සනසවන්නට මෙත් සිත පතුරුවාලෝ නූතනයේ සදහම් හඬ පටිගත කළ උත්තම දේශනාව අමාදාහාර දිය ගලා ගලා අනන්ත සංසාරයේ පටන් මහා දුක් විඳ පැමිණියා වූ මේ සංසාර ගමන අවසන් කිරීම සඳහා සෝවාන් මාර්ගයට සහ ඵලයට පත්වන්නේ කෙසේද කියන එකක් මේ ප්‍රශ්නයක් අහන්නේ. ඒ වගේම ඒ ප්‍රශ්නය ඉල්ලස්නා කොහොම හරි ඒ විග්‍රහයක් දෙන්න කියන එක. ඉතින් මේකෙදි අපි දකින්න ඕනේ එක දෙයක් තියෙනවා. ආර්ය මාර්ගයේ ආර්ය ඵලයේ කියන එකේ ප්‍රථම සෝවාන් මාර්ග අනුගාමිකත්වයත් ඵලලාභිකත්වයත් කියන මෙන්න මේ කාරණා දෙක අවශ්‍යයි සතර අපායෙන් නිදහස් වීමේ පළවෙනි අඩිතාලම සබඳ. එපමණක් නෙවෙයි එතෙන්ටපත් වුණොත් කිසි අවස්ථාවක අපාගත නොවෙනවා පමණක් නෙවෙයි මේ සතර ගමන කෙලවර කිරීමේ අඩිතාලමට මුල් අධ්‍යයන ලැබලා තියෙන්නේ. කුමන හේතුවකින්වත් අතරමං වීමක් සිද්ධ වෙන්නේ නැහැ. බලාපොරොත්තු වෙන්නා වූ නිවන් සුවේ පූර්ණ වෙන දවසක් ඒකාන්තයෙන් තියෙනවා. ඒකාන්තයෙන් ලැබිලා තියෙන්නේ. ඒ වගේම සත්තක්කත්තු පරමාදී වශයෙන් අවස්ථා තිබෙනවා. උපරිම කෙත් 7යි කියන එකයි ඒකේ අදහස. කොයි ක්‍රමෙන් හරි කෙත් 7ක් සම්පූර්ණ වෙන ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ මේ ආර්ය මාර්ගයේ ඵලය සම්පූර්ණ කරගෙන ගිහිලා කෙලවර කරන දවසක් එනවා. කොයි ක්‍රමෙන් හරි සසර දුක කෙලවර කරන්න අවස්ථාව ඒකාන්තයෙන් උදා වෙනවා. මේ බුද්ධ ශාසනයෙන් පිටස්තරව මේ කියන ධර්මාභෝධය ලබා ගන්න ක්‍රමවේදයක් නැහැ. ඒකට හේතුව මොකද්ද? ලෝකයේ පිළිබඳව වැහිලා තිබෙන සත්‍යතාවය. යම් කිසි විපරීතයකින් අවිද්‍යාව නිසා වහගෙන තිබෙන්නේ. ඒ නිසා මේ සැරිසරන සියලුම ලෝක සත්‍යෝ අන්නේ අවිද්‍යාවට කොටු වෙලා ඉන්නේ. කවදා පටන් ගත්තද කියන එක නෙමෙයි මේකේ ප්‍රශ්නේ තියෙන්නේ. දැන් අපි දුක් විඳින්නේ ඒකට කොටු වෙලා ඉන්න හින්දා. යන්තරමක් අපිට දිවසක් එහෙම පහළ වුණා නම් අනන්ත සංසාරී අනන්ත ඈතක් බලන්න හැකි වුණා නම් අන්නේ අවිද්‍යාවට කොටු වෙලා නැත්නම් දැකිය යුතු සත්‍යතාවයක් තියෙනවා. ඒ සත්‍යතාවයේ වැහිලා විපරීතය වෙලා ඒ කියන්නේ අනිච්ච නිච්චයි කියලා දුක්ඛ සුඛයි කියලා අනත්ත අත්තයි කියලා අසුභ සුභයි කියලා මෙන්න මේ විපරීත දෘෂ්ටි හතරක් විපරීත කියලා අපිට පේන්නේ නැහැ. ඒක ප්‍රകൃති කියලා පේන්නේ. නිච්ච සුඛ අත්ත සුභ කියන මෙන්න මේ අදහස් හතරක් තියෙනවා. කොහේ හරි සැනසුමක් තිබෙන නිසි තැනක් සතුටු වෙන්න පුළුවන් සැනසීලා ඉන්න පුළුවන් තැනක් ලෝකේ තියෙනවා. ඒක අදහසක්. ඉස්තිර තැනක් තියෙනවා කියන එක තමයි මේ කාලේ හැටියට මේකට අදහස දෙන්නේ. ඉස්තිර තැනක් අපායෙ හැම තිබුණොත් එහෙම මොකද කරන්නේ? කැමතිද? මේ ඉස්තිර තැනක් නැහැ කියන එක නෙමෙයි දුක් වෙන්න හේතු වෙන්නේ. නිසි තැනක් නැහැ කියන වචනයක් තියෙනවා. ඒ නිත්‍ය තැනක් නැති හින්දා දුකයි කියන්නේ කිව්වොත් එහෙම නිත්‍ය තැනක් අටමහා නරකෙ එහෙම තියනවා කියලා එහෙම දැනගන්න හම්බුනොත් තිබුණා නම් එහෙම මොකද වෙන්නේ? අන්න එතන ඉඳන් සපයි යන්න ඕනේ එතෙන්ට කියලා අදිෂ්ඨානයක් එහෙම ගනීද? බලාපොරොත්තුවක් ඇති කරගනීද? එහෙනම් මොකද්ද මේ කිව්වේ? හොඳයි නිසි කියලා හිතන් යම් කිසි දෙයක් තියෙනවද නැද්ද කියලා බලනකොට පෘථග්ජන මනසකට නැත්නම් මේ ධර්මාභෝධයක් ඉස්සෙල්ලාම ආපු නැති මනසට එයාට කියන්නේ අසෘතවත් පෘථග්ජන. දහම දැක්කනම් දහම ඇහුවනම් දහම තේරුම් ගත්තනම් ශ්‍රුතවත් නැන ශ්‍රුතවා ආර්ය ශාවකෝ. ඒ ටික කරගත්තේ නැති ලෝක සත්‍යය කියන අසෘතවා පෘථග්ජනෝ. පෘථග්ජනේ අසෘතයි. ඒ බුදුදහම අහපු නැති අය අසෘතවා පෘථග්ජනෝ. ඒ බුදුදහම ඇහුවේ නැත්නම් අවිද්‍යාව දුරු කරලා විද්‍යාව පහළ කරගන්න මූල අඩිතාලම තබා ගන්න බෑ. ක්‍රමයක් නැතුව යනවා. නිසා මොකද්ද හිතන්නේ?
හොඳයි කියන්න තැනක් මේ ලෝකේ තියෙනවනේ. නැති වෙන්න නම් බෑ. කොහේ හරි තියෙන කොච්චර තියෙනවද හොඳ තැන්. අන්න එහෙම අදහසක් එන අසුතවා පුතජනෝ කියන කෙනාට. දහමේ අහලා දහම් දැනුමෙන් වැඩිච්ච නැති ඒ පුතජන පුද්ගලයා කියන්නේ පෝතු ජනිකෝ. විවිධ අදහස් දෙනා පෝතු ජනික කියන එකට. නමුත් ඒකේ වචනේම නිරුක්තියක් තියෙනවා. ඒක නම් මේ කාලේ හැඟවිලා. පෝතු කියනවා පොතු. මොනවද පොතු තියෙන්නේ ගස්වල තියෙන්නේ හැමතැනම. කවුලත් අරපුවාම එළියත් අරපුවාම ඊට පිටින් තියෙනවා පොත්ත. ඒකේ හයිය නැහැ. වැඩ කර ගන්න පුළුවන් එකක් නෙවෙයි. කවුලෙන් ගන්න වැඩි එළියෙන් ගන්න වැඩි දෙකම කරගන්න බෑ පොත්තෙන්. ඒක කුරුටු ගහිලා පතුරු ගහිලා ගැලවිලා යනවා. ඒකේ මොන වැඩක්වත් ගන්න වැඩක් දෙයක් ගන්න කියන දෙයක් නැහැ. අන්නේ පොතු වාගේ ස්වභාවයක් ලෝකේ ජනිත කරනවා නම් ඒ කියන්නේ කිසිම වැඩකට ගන්න බැරි බොරු ඔපයක් ජනිත කර ගන්නවා. පොත්ත තමයි ගහේ ලස්සනට පේන්නේ. පොත්ත තමයි හතර පේන්නේ. කතාවටත් කියනවා. පොත්ත රතුණන් ඔබට ඊට වඩා දෙයක් නැහැ නේ. මෙහෙම අපවාදයකට කියනවා අම්මලා තාත්තලා ඔය ගෑනු ළමයි එක්ක එහෙම යාළු වුණාම කොල්ලන්ට. ටිකක් පොත්ත හතර තිබුණොත් උන්ට ඊට වඩා දෙයක් නේ. එහෙමත් කියනවා. මොකද මේ පොත්ත? ඕක තමයි මේ බාහිර ලෝකේ හැඩ වැඩ කරලා ලස්සන කරලා පිටින් පෙනෙන ඔපේ. ඔය ඔපේට හැවටලා හිටන් ඕවා තමයි ජනිත කරගන්න බලන්නේ. ආවල් දේ කොච්චර හොඳද කොච්චර ලස්සනද කොච්චර හැඩ වැඩද. අනේ මට ගන්න නැත්නම් මගේ කරගන්න නැත්නම් මම කරගන්න නැත්නම් මම එහෙම වෙන්න නැත්නම් ඒක මගේ වෙන්න කරගන්න තියෙනවනම් ඔන්න ඔය අදහසේ ඉන්නවා දෘෂ්ටිය බැඳලා හරි වැදගත් දෙයක් කියලා හිතාගේ. බලාපොරොත්තුව කොහොම හරි ඕවා ජනිත කරගන්න. ඔන්න ඔය ගති ලක්ෂණය කියනවා පෝතු ජනිකයි. අසුතවා පුතජනෝ ඉන්නේ උතන. දහම් මහපු නැති පුතජන පුද්ගලයාට හිතනා මේ ලෝකේ හොඳ දෙයක් තියෙනවා. ඒක හරි වැදගත්. ඒකෙන් හිත අහක් වෙලා නැහැ. ඒ නිසා අහු ඒවා පතනවා. ඒවා බලාපොරොත්තු වෙනවා. මම කරගන්න මගේ කරගන්න උත්සාහ කරනවා. ඒකට වෙහෙසෙනවා. ලැබුණාම උද්දාම වෙනවා. හරි වටිනා දෙයක් ලැබුණා කියලා. තියෙන දේ විනාශ වුණොත් අහෝ වෙච්ච දෙයක් කියලා දුක් වෙනවා. ලබා ගන්න උත්සාහ කරනවා. ඕන අයුක්තියක් අසාධාරණයක් පාප කියන වැරදි වැඩක් කරනවා. ඒවා තමන්ගේ කරගන්න ලබා ගන්න. මෙන්න මේ ගති ලක්ෂණ නිසා දූෂ්‍ය මානසිකත්වයේ උපරිමයටත් නැගෙනවා. ඒ උපරිමය කියන්නේ අටමහා නරකයේ දුක් විඳින මානසිකත්වයේ ප්‍රතිඵලයක් ඇති කරන මට්ටමට හිත දූෂ්‍ය වෙන එක. එතෙන්ට යනකරුත් හිත දූෂ්‍ය වෙන්න පුළුවන්. ওই ලස්සන ඒවා හොඳ ඒවා හැඩ ඒවා වටිනවා කියන අදහසින් ඒවා ලබා ගන්න කරන වැඩපිළිවෙල එච්චර දූෂ්‍ය දේ කරලා හරි මට ලබා ගන්න ඕනේ. මරලා හරි කමක් නැහැ. වනසලා හරි කමක් නැහැ. අනික උන්ට හෙනහත ගහිලා ගියක් කමක් නැහැ. මට ලාභයක් එනවා නම් මට හරියනවා. මගේ බලාපොරොත්තු ඉෂ්ට වෙනවා නම් මට අහවල් දී ලැබෙනවා නම් මෙන්න මෙහෙම අවස්ථාවක් තියෙලා මේ ලෝකේ විවිධ දේවල් වල තියෙන ඔපේට රැවටිලා ඔන්න පොතු ජනිත කරගන්න ගති ලක්ෂණයක් තියෙනවා. මේකට කියනවා පොතු ජනිකයි පුතඥයෝ. අසෘත නිසා ඇත්ත දැක්කේ නැති නිසා වැහැලා තියෙන නිගමනයක්. ඒ නිසා කියනවා අසෘතවා පුතඥෝ. කවදා හරි මේ ඇත්ත දැක්කම නම් එදාට පුතඥ වෙන්නේ නැහැ. සුතවා ආර්ය ශ්‍රාවකෝ. ආර්ය ශ්‍රාවකේන එහෙනම් සෝවාන් මාර්ග අනුගාමිකයෙක් අඩුතරමින් අෂ්ටාර්ය බුද්ධලත් එක්කෙනෙක් වෙනවා. අන්න එතෙන්ටයි එන්න ඕනේ. එතෙන්ට આવොත් අර සතර පහගත වෙන මට්ටමේ දූෂිතාවයක් ඒ හිතේ කවදාවත් හටගන්නේ නැහැ. ආසාවන් සම්පූර්ණ ඉවර වෙලා නැහැ. ඒ වුණාට මහා දූෂිතාවයක් ඇති වෙන හරි වටිනා ලෝකයක් තියෙනවා. පතන්න වටිනා එකක් තියෙනවා. රැඳිලා ඉන්න වටිනා එකක් තියෙනවා කියන මේ දෘෂ්ටිය නැති වෙනවා. මෙන්න මේක විශේෂත්වයක්. ඒතොර ඒක නැති කරගන්න මොකද්ද වෙන්නේ? ඇයි නැති වෙන්නේ නැත්තේ සත්වයින්ට? මොකද්ද අහන්න ඕනේ? ඒක නැති කරගන්න ඒ කියන්නේ ආව බැඳීම නැති කරගන්න. අන්න ඒක තමයි බුදු පියාණන් වහන්සේ ලෝකෙට දේශනා කරන තුරු. ඒ මහා ඥානෙ නැතුව කාටවත් මතු කරන්න බැරි දෙය. අප්‍රමාණ ගුණ ඇති ලෞතර බුද්ධ ඥානිය මතු වුණාම තමයි ඔන්න ඔය පුංචි දේ ලෝකෙට මතු කරන්න පුළුවන්. පුංචි වාගේ පෙවුනට හරිය ගැඹුරුයි. ඇස් නැත්නම් යම් කෙනෙකුට
තමන්ගේ අතේ නෙල්ලි ගෙඩියක් තියෙනවා. බැලුවට පේන්නේ නැහැ. අත උඩම තියෙනවා. අරගෙන බැලුවට මොකද්ද මේ ගෙඩිය කියලා අල්ලලා බලනවා, හොයලා බලනවා, පාටක් හැරියක් හොයන්න බෑ. මොනවා හරි දෙයක් ගන්නවා අතට. ඇස් නැහැ. ඉතින් කොහොම බලන්නද අතේ තිබුණා? මෙන්න මේ වගේ බුදුරන් වහන්සේ දේශනා කරනවා ඇස් නැති නිසා, ඇස් වැහිලා නිසා අතරපත් වෙලා තියෙන නිවන දකින්න බෑ. මේක ළඟම තියෙනවා. දුර නෙමෙයි දකින්න පුළුවන් හරිය ළඟම තියෙනවා. ඒ ටික පෙනෙන්නේ නැහැ. මොකද දහම් ඇස නැති නිසා. දහම් දකින්න ඇහක් තියෙන්න ඕන. ඒක බුදුරන් වහන්සේ දේශනා කළ දහම ඥානවන්තයෝ අහනකොට අන්නේ දහම් ඇස පහළ වෙනවා. ඒක ප්‍රඥාව හා සම්බන්ධ ඇසක් මිසක් මේ මස්ලේ ඇහැ නෙමෙයි. මේ මස්ලේ තියෙන ඇස්ගුලිය නෙමෙයි ඔය කියන්නේ. දහම් ඇස කියන්නේ ඒ බුදුරන් වහන්සේ දේශනා කළ ලෝකුත්තර විද්‍යාව, මහා විද්‍යාවක් පෙන්වන විද්‍යාඥයා. ඒ උතුම් දහම පෙන්වනකොට දහම දකින මහා ප්‍රඥාවක් පහළ වෙනවා. ඒකට කියනවා ප්‍රඥා චක්සුසය. දහම් ඇස. ඔන්න ඔය ඇහැ පහළ වුණාට පස්සේ ළඟ තියෙන ඒවා විතරක් නෙමෙයි කොච්චර දුර තියෙන ඒවාත් බලන්න පුළුවන්. හැබැයි බලාපුවාම මොනවද දකින්නේ? කොච්චර දුර තිබුණත් ළඟ තියෙන එක තමයි ඒවැ කැලි තමයි දුර තියෙන ඒවා තියෙන්නේ. ඔක දකින්න. කොහේ තිබුණත් හොඳයි කියලා තිබුණත් නරකයි කියලා තියෙන හැම එකම තියෙන ස්වභාවයක් තියෙනවා. ඒවට උරුම ස්වභාවය දකින්නවා. ඒ ඇහින් අන්නේ ඇහැ ලබා ගන්න බුදුරන් වහන්සේ දේශනා කළා වැදගත් දෙයක් බලන්න. ඒ බලන්න දේශනා කළේ මොකද්ද? දැකිය යුතු යමක් තියෙනවා. ලෝකේ හැටි වැහිලා තියෙන ලෝකේ නියම తත්වය. ඒක එක වචනයක් තුළ තියෙනවා. අපි වචනයෙන් කිව්වනම් යමක් ඒ වචනේ විග්‍රහ කරගෙන යනකොට ඒ වචනේ තුල මුළු ලෝකේම ස්වභාවය ගැබ්බෙලා. අන්නේ වචනේ වැහිලා. ඒ වචනේ ඇරුණොත් ඒ එකම තවත් වචන දෙකකුත් ඇරෙනවා. වචන දෙකකින් කියව අදහස් දෙකක් ඇරෙනවා. එක වචනයක අදහස විවෘත වුණොත් ධාම්මස පහළ වෙනවා. එතකොටම තවත් වචන දෙකක තියෙන අදහස පේනවා. ඒක හද තමයි අනිච්ච. අනිච්ච කියන වචනයෙන් පෙන්නපු යම් සත්‍ය අදහසක් තියෙනවා. මෙන්න මේක දකින්න ඕනේ. ඒ වචනේ දකින්න ප්‍රඥාව පහළ වෙන්නත් ඕනේ. ප්‍රඥාව පහළ වෙන්නේ ඊට අවශ්‍ය පසුතලයක් තියෙනවා. අන්නේ පසුතලයට මනස හැඩ ගහ ගන්න ඕනේ ඉස්සෙල්ලා. ඒ හැඩ ගහගත්ත මනසට ඒ පසුතලයට ඔය අනිච්ච කියන වචනේ පෙන්නපු අදහස පොඩ්ඩක් විග්‍රහ වෙලා එනකොට දහම් ප්‍රඥාව නගන්න හේතු වෙන නුවණ ඇතුව උපන් කෙනෙක් හිටියොත් අලෝභ අද්වේෂ අමෝහ කියන මෙන්න මෙහෙම જાතිය ස්වභාවයක පිනක් මුල් කරගෙන කරපු ගියපු වැඩක් මුල් වෙලා ඒ හිතකින් උපන්නොත් එහෙම අන්න ඒක කියනවා ත්‍රි හේතුක උපත. ත්‍රි හේතුක පටිසන්ධිය කිව්වේ ඕකයි. පටිසන්ධි අවස්ථාව ලෞතර බුදුරන් වහන්සේ දකින්න එකක්. අනිකාට ඥාන ගෝචරත්වේ නැහැ. දේශනා කළ උදාම ශ්‍රද්ධාවෙන් විශ්වාස කරලා ඒ න්‍යාය ධර්මයේ තෝරා ගන්න පුළුවන්. ඒතර මොකද වෙන්නේ? උප්පත්තිය තමයි අපි දකින්න උපත. ඒක පේනවා. මව කුසයකින් උපන්නා හරි කොහේ හරි ඉපදිලා ඉන්නකොට පේනවා. කොහොමද මෙයා කොයින්ද මේ ලෝකෙට? කොහොමද හැදුනේ? මොකද්ද මුල් හේතුව? අපිට නොපෙන්න පැත්තක් තියෙනවා. අන්නේ නොපෙන්න පැත්ත බුදු පියාණන් වහන්සේ පෙන්නලා තියෙනවා මෙන්න මෙහෙමයි මේක හැදුනේ. ඔය උඹලා දකින්නේ ಜಾති කියන ඒවා. මෙන්න මෙහෙමයි හැදෙන්නේ කියලා විග්‍රහ කරලා දීලා තියෙනවා. දැන් කොහොම හැදුනා හරි අපිට ඕනේ. ඒ හැදිලා තියෙන ಜಾතිය මොකක් හරි එහෙකින් අපේ ಜಾතිය මොකද්ද මේ හැදිලා තියෙන්නේ? අලෝභ ආදේශ අමෝහ කියන මෙන්න මේ කාරණා තුනකින් නම් ඒ ಜಾතිය හැදිලා තියෙන්නේ අපිට ලොකු වාසනාවක්. මොකද අපි දන්නේ නැති වුණත් පෙර අත්බැවක අපි විසින් කළපු යහපත් දෙයක් මුල් කරගෙන ඒ හේතුවෙන් ලැබිච්ච උපතක ඉන්න නිසා හම්බෙච්ච ಜಾතියක් තියෙනවා. මේක වටින්නේ මොකක් නිසාද? මේ සදහට දුකෙන් නිදහස් වෙන්න ධහම අවබෝධ කරගන්න හේතු වෙන ප්‍රඥාවක් මේ ಜಾතිය තුල තියෙනවා. එන්න ಜಾතිය ගොඩනගා ගන්න පුළුවන් හේතු වාසනාව තියෙනවා.
ඒකට කියනවා ත්‍රි හේතුක උප්පත්තිය ලැබලා ඉන්නවා කියලා. කොහොමද දැනගන්නේ? මේක වැහිලා තියෙන්න පුළුවන් මේ වටිනා උපත. ඒ කියන්නේ අලෝභී වෙන්න පුළුවන් බොහොම හොඳින් මේ මානසිකත්වයේද. හැබැයි ඔක්කොටම බෑ. ඒ හේතු වාසනා තියෙන කෙනා. අලෝභයේ මුල් කරගත්ත පිනකින් නම් උපන්නේ. අලෝභය ගැන කරුණු කියනකොට ඔහුගේ ස්වභාවය අලෝභීමයි. ඔහුට යම් කිසි විදිහකින් හේතු වාසනා ලැබුණොත්, කල්යාණ සම්පත්තියක් ලැබුණොත්, කල්යාණ මිත්‍ර සැපතක් ලැබුණොත්, අලෝභයේ ගුණ කියනකොට ඔහුගේ මානසිකත්වයේ ඒ පැත්තට නැඹුරු වෙනවා. අනේ මන් නම් ලෝභකම් කරන්න කොහොමත් මගේ ස්වභාවිකුත් නැහැ, එහෙම බලාපොරොත්තුවකුත් නැහැ. මං කැමති දැහැමින් සාමින් අනික් අයටත් මොනවා හරි තියෙන හැටියට දීලා කාලා බීලා ඉන්න. මට නම් ඕනේ නැහැ ලෝභකම අනුන්ගේව එකතු කරගන්න ඔය අදහස එනවා. අලෝභයත් එක්කලා. මේ අලෝභය එනකොට මොකද වෙන්නේ? අද්වේෂය කියලා තව එකක් තියෙනවා. පෙර භවයේ එකතු වෙලා සමගියෙන් සමාදානියෙන් කරපු යහපත් වැඩක් මුල් වෙලා නම් උපන්නේ. එහෙම හිතකින් නම් ඒ හිතෙන් උපන් කෙනාගේ ස්වභාවයක් තියෙනවා. කැමති නෑ කවුරුවත් එක්ක තරහ වෙන්න. හැබැයි යම්කිසි විදිහක මිත්‍යා දෘෂ්ටිකයින්ගේ තිබෙන්නා වූ අසත්පුරුෂයින්ගේ සම්බන්ධය නිසා తాවකාලික මේ වටිනා අවස්ථාව වැහිලා තියෙන්න පුළුවන්. අර අහිංසක අඟුලිමාල වෙලා හිටියා වාගේ. රෞද්‍ර වෙලා ඉන්න පුළුවන්. හැබැයි සාමීට හේතු වෙන බණ ඇහෙනකොටම, ඒ සත්‍ය ධර්මය ඇහෙනකොටම අර සැලගති ඔක්කොම මිදිලා ගිහිල්ලා අර සාන්තිය මනස පිහිටෙනවා. ඇත්තට මම මොකද මෙහෙම සැලගති කළේ? ඇයි මං අනුන්ට හිංසා කළේ? මා අපරාධයන්නේ මං කරලා තියෙන කියලා වැටහෙන්න පටන් ගන්නවා. අන්න ආදේශ හිතකින් උපන් කෙනාට කල්යාණ මිත්‍ර සම්පත්තියක් ලැබුණාම ලැබෙන වාසනාව. ඒ ධර්මය ඇහෙනකොට ලැබෙන වාසනාව. ඒ වගේම ඥානවන්ත හිතකින් නම් අර පින කරලා තියෙන්නේ. ඒ කියන්නේ පෙර භවයකදී අපි විනාශ කරනකොට යහපත් දෙයක් කරනකොට තමන්ගෙන් ඇහුවොත් කවුරු හරි ඇයි ඔහොම කරන්නේ? ඇයි ඔය වැඩේ කරන්නේ? මෙන්න මේ යහපත් හේතුව නිසා මේ යහපත් දේ මම කරනවා කියලා කියන්න හැකියාවක් දක්ෂකමක් නෝනක් තිබුණා නම් කාගෙන් හරි අහගෙන ඇති කරගෙන හරි කමක් නැහැ. එදා එහෙමනම් මේ පින කලේ යහපත කලේ අර උපතර කර වෙච්ච කර්මයේ යහපත් එකක් වෙන අමෝහ සහගතයි. ඒක මෝහ නෑ. අලෝභ ආදේශ අමෝහ කියන ඔන්න ඔය කාරණා තුنين එකතිලා නම් උපන්නේ. ඒ උපන් කෙනාට දහම ඇහෙනකොට අර කින අලෝභ ස්වභාවයේ ආදේශ සමාවේ නිසා දීමේ කැමැත්ත අනුන්ගේ දේවල් විනාශ කරලා හෝ අනුන්ගේ දේවල් ගහමරාගෙන හෝ ගන්න බලාපොරොත්තුවක් තිබුණනම් එහෙම එකක් නැති වෙනවා. අසමගී වෙන හැඩපරස වෙන ගති තිබුණනම් ඒව නැතිලා සමගියෙන් ඉඳ හිතෙනවා. මට මේ කියන එකේ ඇත්ත නැත්ත හරියට හේතු සාධකව දැනගන්න ඕනේ කියලා හිතක් ඇති වෙලා න්‍යායානුකූලව ඒක තේරුම් ගන්න ඕනකම තියෙනවා. කවුරුවක් කිව්වට විශ්වාස කරලා බෑ. මට ඔක තෝරා ගන්න ඕනේ. ඒක වටහා ගන්න කවුද දන්නේ? දන්න කෙනෙක් හොයාගෙන ගිහිල්ලා හරි මේක අහගන්න මට තේරෙන්නේ නැත්නම් කියලා. අන්න එහෙම ඇති වෙලා අදහසක්. ඔව් ඒක හරියට හොයාගන්න හැකියාවල් ලැබෙනවා. Tamante තේරෙනවා නම් ඔය කාරණා තුන සමාලංග තියෙන බව මේ බණ අහද්දී. ඒ ධර්ම ශ්‍රවණය කරනකොට ඒ ටික වැටහුණා නම් දැක නැතුව තේරුම් ගන්න අලෝභ ආදේශ අමෝහ සහගත හිතකින් උපන්න කෙනෙක්. ඒ ගැන සතුටු වෙන්න පුළුවන් Tamante. එහෙනම් Tamante ත්‍රි හේතුක උපතක් තියෙන බවට සාක්ෂි. අනේ මේ කාලේ කොයින්ද අපිට එහෙම උප්පත්තියක් නැතුව ඇති කියලා සැක හිතන්නේ නැතුව හේතු ඇතුව හොයනකොට තේරෙනකොට Tamanටම තේරෙනවා නම් ඔන්න ඔය කාරණා තුන මතුවෙනවා නම් ඔන්න ඔය කාරණා තුන තමයි යහපත් උපරිම මට්ටමක ඥානසන්තයින්ට අවබෝධ කරගන්න පුළුවන් ප්‍රඥාවන්තයේ පහළ වුණා කියන தත්ත්වයටපත් වෙන ලකුණු. පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ කිව්වේ ඔන්න තෙන්ටයි. අන්නේ ප්‍රඥාවන්තයාටයි මේ ධර්මයේ කිව්වේ අන්න එහෙම ආයතයි. ඒ ධර්මය ඇහෙනකොට හොඳට තේරෙන්න පටන් ගන්නවා. ඒ මානසිකත්වයේ එහෙමනම්
අනිත්‍ය කියන්නේ මෙන්න මේකයි කියලා බුදු පියාණන් වහන්සේ පෙන්නපු විග්‍රහය අවබෝධ කරගත්ත කෙනෙක්. ඒ ආර්ය ශ්‍රාවකයන් වහන්සේ නමක්. විග්‍රහ කරන්න පටන් ගත්තා නම් ඕන තරම් විග්‍රහ කළ හැකි ඒ අවබෝධය ලැබුණාට පස්සේ අනිත්‍ය වෙන හැටි. අන්‍ය වචනේ ඇහෙනකොට අනිත්‍ය වෙන හැටි ඇහෙනකොට මේකද අනිත්‍ය කියන්නේ. ඇත්ත වශයෙන් ඇත්තනේ ඉන්න. අපි මෙහෙකද මේ හොඳ ඒවා හෙව්වේ. ඉතිරියව නෙමෙයි. හොඳයි වටිනවා කියන ඒවා හෙව්වනේ මේ තුල. ඔන්නෝක දකින්නවා. මොකද අනිත්‍ය කිව්වේ? අනිත්‍ය සංස්කෘත වචනය. අනිත්‍ය කියන්නේ ස්ථිර නැහැ සංස්කෘතෙන්. අනිත්‍ය කියන වචනයට දුන්න සිංහල අදහස සංස්කෘත භාෂාවෙන් ස්ථිර නැහැ කියන ඒක හරි. නමුත් අනිත්‍ය කිව්වේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සංස්කෘතයේ තෝරන්න සංස්කෘත පද වලට දාන්න එපා. වටිනාම වචනේ සංස්කෘත පදයට දැම්මා. එපා කිව්ව එකම කරලා. අපේ ස්වාමීන් වහන්සේලාට නිකරු කරලා බෑ, දොස් කියලා බෑ. එයාගේ නෙමෙයි කලේ. කවදා හරි දැන්ට අවුරුදු 700කට එහා කාලේ ඉඳන් කරපු වැඩක්. අනිත්‍ය කරලා තිබ්බේ ඒක. සංස්කෘතයෙන් නගපු එක අනිත්‍ය කියන වචනේ අර්ථය. එදා වැහුණ පාර තමයි වැහිලම ගියේ. ඉවරට නම් වහගන්න බෑ. අඹ අවාරයට කොයි ගහක් හරි අඹ තියෙනවනේ. කොස් අවාරයට කොස් ගහක් කොයි ගහක් හරි කොසුත් තියෙනවනේ. අවාරේ කිව්වට සියලු ගස්වල 100% සාමුරියම නැති වෙන්නේ නැහැ. කොහේ හරි පොඩ තියෙනවා. වාරේ එන කාලට ආයෙ හරියනවා. අන්නේ වගේ අනිත්‍ය වළක්වන්න හැදුවට මොන જાති අර්ථ වහන්න හැදුවා කොහේ හරි පොඩ තියෙනවා. ඒ උත්තරමේ කොහේ හරි ඉන්නවා. ඊටාම අල්ප වශයෙන් හරි ලෝකේ පැවැත්ම ගෙනියනවා. 100%ක්ම ඉවරුණා නම් ආයි ලෝතර බුදු පියාණන් වහන්සේ නම ලෝකේ පහළ වෙන්න ඕනේ. ඒ වචනේ විග්‍රහ කරලා දෙන්න. එහෙනම් ඒකට සාසනයේ අන්තර්දාන වෙනවා කියන එක වෙන්න ඕනේ මේ මහ පොළොවේ. නැත්නම් මේ මනුස්ස ලෝකේ. තව ඒක වෙලා නැහැ. ඒ නිසා අනිත්‍ය කියන්නේ මොකක්ද අහපුවාම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ කවදා හරි අහපු උත්තරමෙ. ඊයයි රවට්ටන්න බැරි හින්දා ඔය වචනේ ඊයයිගේ අදහස එනවා. හොයලා බලනකොට ධර්මයේ ලස්සනට තියෙනවා. අලුතෙන් දාගත්ත අදහසට හේතු වෙන්නන්න ඒවා නැහැ. කතමාචානන්ත සබ්බ සංකාරේසු අනිච්ච සංඥා ළඟම තියෙනවා. වැහිලා. ආනන්ද මේ සියලු සංඛාර පිළිබඳ අනිත්‍ය කියන සංඥාව අදහස මොකද්ද? මේ ප්‍රශ්නේ අහලා බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා. ඉදානන්ද බිකෝ සබ්බ සංඛාරේසු අට්ඨියති හරායති jigucchati අයං උච්චතානන්ද සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා. ආනන්ද මේ සංඛාර පිළිබඳව අට්ඨියති යම් ආකාරයෙන් අපිට තැවෙන්න වෙනවා නම් මොනවා නිසාද? යම් කිසි ආස්වාදයක් බලාපොරොත්තු වෙනවා. ඒක නෙමෙයි ඉෂ්ට වෙන්නේ. ඒ පස්සේ ගියාම විවිධාකාර තැවීමට වාජන වෙනවා. තැලෙනවා, පොඩි වෙනවා. අකමැති දේවල් සිද්ධ වෙනවා, ඉච්ඡසේ වෙන්නේ නැහැ. මෙන්න මෙහෙම ස්වභාවයක් තියෙනවා අට්ඨියති කියනවා ඒකට. මොනවෙන්ද තැවෙන්නේ? තැවෙන එක දකින්න ඉස්සෙල්ලා තැවෙන්න තියෙන කාරණයක් වටිනාම එකක් අපි ළඟ තියෙනවා. අන්න ඒක තමයි මම කියලා කිව්වේ. ඒක ආසන්න කරගත් අනිත් එක තමයි මගේ කිව්වේ. මගේව නැති වුණත් මම නම් ඉන්න ඕනේ. වැඩිම ආසා කරනදී. මම සැපසේ ඉන්න ඕනේ. ඊළඟට දෙවෙනි වතාර මගේ ඈත් හොඳින් ඉන්න ඕනේ. මගේ කියන වස්තුවක් ඇත්නම් ඒ වස්තුව මගේ කියලා දෘෂ්ටියකින් අල්ලාගෙන ඒක කැඩෙන්නේ බිඳෙන්නේ විනාශ වෙන්නේ නැති වෙන්න මට ඕන හැටියට කැමති ආකාරයෙන් පවත්වා ගන්න හැකියාව තියෙන්නත් ඕනේ. ලෝකේ තියෙන ලොකුම සත්වයේ ලොකුම බලාපොරොත්තු ඔය. මම රැක ගන්නයි මගේ රැක ගන්නයි. මෙන්න මේක තමයි ලොකුවටම තියෙන බලාපොරොත්තුව.
ඒ ටිකට තියෙන බලාපොරොත්තුව බිඳිලා ගියොත් එහෙම තවත් මොනවා ඉතුරු වෙන්නද? යම් ප්‍රඥාවක් හේතු කොටගෙන ඒ මම කියපු තැන වටිනවා කියලා හිතා හිටපු දෘෂ්ටිය නැති වුණා නම්, මගේ කියපු තැන හිතා හිටපු දෘෂ්ටිය බිඳිලා ගියා නම් යම් ප්‍රඥාවකින් යම් දහමක් අහලා අනික්වා ගැන මොනවා කියන්නද? වැඩිම වටිනාකම බිඳිලා ගියා නම් එහෙම ප්‍රඥාවක් නිසා අල්පෙනිත තුඩක් දූවිලි අංශුවක් තරම්වත් නැති බාහිර ලෝකයේ ඒවා ගැන මොන අදහසක් ආසාවක් තියෙයිද? මෙන්න මෙහෙම ස්වභාවයක් නිසා බුදුරජාන් වහන්සේ පෙන්වුවාවේ මම මගේ කියන තැන පොඩ්ඩක් බලන්න. අන්න මම මගේ කියන ටිකේ තිබෙන ඒවා හැටි බලන්න. මොකක් නිසාද? වටිනවයි කියන දෘෂ්ටිය නැති කරගන්න නම් අන්න ඒකේ තියෙන සත්‍යය බලන්න ඕනේ. අන්නේ ප්‍රඥාවයි වැහිලා තිබෙන බුදුරජාන් වහන්සේ මතු කළ දෙන ප්‍රඥා මාර්ගයේ කොහොමද බලන්න කිව්වේ? ඒ මම කියන එකේ තියෙන අට්ඨියති කියන ස්වභාවය බලන්න. ඒකේ ස්වභාවයක් තියෙනවා මේ ඇට වලට උපමා කරපු එක. අට්ඨියති ඉතරනම් ඒකේ හෙළ බසේ හෙළ අර්ථයේ තිබුණා. හැබැයි හොයන්න බැරි වුණාට ලෝවැඩ සංකලාවේ තව පොඩ්ඩක් තිබුණා ඉතුරු වෙලා එක තැනක. මස්ලී නැති යට බලුලෙව කන්නේ කුස් පිරුමක් ඵලයක් නොලබන්නේ. ලෙස් ඒ සැපතර ලොබ නොසිතන්නේ දොස් නොපෙනුණු මිස දුක්මයි වන්නේ. ත්‍රිපිටක ධර්මයේ තිබිච්ච හැංගිච්ච එකක් හෙළවසල නගලා ඔය කවියේ තියෙනවා. අන්න අට්ඨියති වල හැටි තැවෙනේවා හැටි. මල්ලෙකුට මස් කට්ටක් හම්බ වුණාම මස් ටික රැහැගෙන පැත්තකට දාපු මස් කට්ටක් තියෙනවා නම් ඕකේ ඉවටු ඕක හපහපා දගන්නවා බඩ පුරවා ගන්න හම්බ වෙන්නේ නැහැ කොච්චර හැපුවත්. අසහනී ඉවර වෙන්නේත් නැහැ. වෙහෙස මහන්සිය වී මහා ලොකු වටනාදියක් අහුණා වගේ අනික් උන් බල්ලන්න ගොරෝ ගොරෝ. ඌක හපහපා රැක රැකා ඉන්න ඌගේ කටම කැපෙනවා. ඌගේ කටේම තිබෙන විදුරු මසම කැපි කැපි ඒලේම උට කැවෙනවා. ඌට විනාශෙ මිසක් උගේ නම් බඩ පිරෙන්නේ නැහැ. මස් කට්ට කොච්චර හපහප හිටියත්. මේක තරහ උපමාවක්. මෙන්න මේ වගේ තමයි ලෝකේ පංචකාමයේ බලාපොරොත්තු මේ මම කියන එකෙන් ආස්වාද විඳින හිතා ඉන්න ලෝක සත්වයා. මම කියන එකට ආසාවෙන් වටිනාකමක් දෙන්නේ. මනවඩන රූප බලන්න බැයි නම් ඇහැට වටිනාකමක් දෙන්නේ නැහැ. මනවඩන මිහිරි ශබ්දය අහන්න බැයි නම් කනට වටිනාකමක් දෙන්නේ නැහැ. හොඳ මනවඩන සුවඳ ආග්‍රහණය කරන්න බැයි නම් නාහිට වටිනාකමක් දෙන්නේ නැහැ. මිහිරි රසයේ භුක්ති විඳින්න බැයි නම් දිවට වටිනාකමක් දෙන්න ලැහැත් වෙලා නැහැ. හිතුව පැතුව පහස ලබන්න බැයි නම් කයින් කයට වටිනාකමක් දෙන්නේ නැහැ. එහෙනම් මේවට වටිනාකමක් දෙන්නේ මොනවා නිසාද? මනවලන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියන මෙන්න මේ හිතේ ගන්නා වූ හිතෙන් ගන්න ධර්මත් එක හයක් වෙනවා. ඔන්නේ මනවලන ස්වභාවයක් ඇති අරමුණු හය ආකාරයක් භුක්ති විඳින්න ඕන නිසා. ඒකේ රසයේ ගෑදර වෙලා ගිජු වෙච්ච නිසා මෙන්න මේ ටික ලබා ගන්නේ කුමද්ද උපකරණ ටික? ඇහැ කන නාසය දිව කය මන කියන ඒවා මම කියන්නේ කොට ගහගත් එකේ තියෙන්න ඕනේ. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියලා අරමුණු මගේ කියන ගොඩේ තියෙන්න ඕනේ. මමයි මගේ දෙකම තියෙන්නේ ඈත නෙමෙයි. Taman කියන ඒ තැන ළඟමයි. අන්න එතනම තමයි ඔය ටික තියෙන්නේ. එනම් බාහිර ලෝකේ තියෙන රූපයන්ගේ සටහන අරගෙන ඡායා කරගන්නවා. ඕක හිතක් හදාගන්න යා කරගන්නවා. රූප ඡායාව අරගත්තා. ඒක නිමිත්තක් වශයෙන් ඇහැයි සටහන් කරගත්තා. ඇහැ නැමැති ඉන්ද්‍රිය තියෙන්නේ ඕකට. සටහන් කරලා මොහොතකින් භුක්තියර ගන්නවා. මේ විදිහට චක්කුද්්වාර, සෝතද්්වාර, ගානද්්වාර, ජීවහද්්වාර, කායද්්වාර, මනෝද්්වාර කියලා
ద్වාර හයක් අභ්‍යන්තරය හදා ගන්නවා. මම කියන තැන ඔය ටික තියෙන්නේ. ඒකට ලබා ගන්න ඒවට අපි ආයතන කියනවා. අභ්‍යන්තර ආයතන. මගේ කියනවා බාහිර ආයතන ටික තියෙනවා ළඟම. යමක් මගේ කිව්වේ මොනවැන්ද? ඔය අරමුණු අරගෙන අරමුණු තුලින් තේරුම් අරගෙනයි. ඒවා ලස්සන නම් ඒක මගේ කරගන්න ඕන. බාහිර ලෝකේ තියෙනවා මගේ කරගෙන තියෙන්නේ. ආධාරකයක් නිසා මොනවද? ඇහැ කන දිව නාසය ශරීරය කියන මේ බාහිරට පේන හරියට අරමුණු ඇතුළත් කරගෙන ප්‍රසාද රූප කියලා අපි ඒවට කියනවා. අන්න ඒවට ගෝචර කරගත්තාම මගේ හටියක් හදා ගන්නවා මේ කයත් එක්කලා මේ මස්ලේ කය ඇතුළේමයි මේ ඔක්කොම තියෙන්නේ. මම මගේ කරගත්ත හරිය. ඒකට ආධාර වෙන හිතවත් දේවල් තමයි බාහිර ලෝකේ තියෙන්නේ. මේ මම මගේ හදාගත්ත එකේ තියෙන්නේ මොනවද? බාහිර ලෝකේ තියෙන කෑල්ල වලින්ම ගොඩනගාගත්ත ඒවා. ඒ ගොඩවල් වලට ස්කන්ධ කියනවා. ඒ හදාගත්ත ඇස කන දිව නාසය ශරීරය ආදියට කියන රූපස්කන්ධ. ඒවා හටගෙන තියෙන්නේ ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු කියන ධාතු හතරකින් නිසා ඒවට කියනවා ස්කන්ධ වෙනවා ධාතු. ඔය ස්කන්ධ වලින් ධාතු වලින් හටගත් ඒවා තියෙනවා චක්කායතන, සෝතායතන, ගානායතන, જીවහායතන, කායායතන, මනායතන, ඕකට කියනවා ආයතන. ඕක හේතුඵල න්‍යායයට අනුව හටගත් නිසා කියනවා පටිච්චසමුප්පාද. දැන් අපි දකින්න ඕන ස්කන්ධ ධාතු ආයතන පටිච්චසමුප්පාද. කොහෙද වැළුවේ? මේ මම කියන එක තුලමයි. මගේ කියන ඒවා තුලමයි. මෙන්න මේ ටික බලන ක්‍රමයක් පෙන්ලා දුන්නා. ඔන්න ඔයන් හරි වටිනා දෙයක් තියෙනවා කියන අදහසක් අපිට ඇති වෙලා තියෙනවා. මොකක් නිසාද? ප්‍රිය වූ මధుර වූ යම් අරමුණක ආස්වාදයක් ඇද්ද? අන්නේ ආස්වාදයේ දෙන නිසා ආස්වාදයේ සුවයක් ඇති කරන නිසා ඒ සුවේට ගිජු වෙලා ඒක ගැලගන්න ගිලගෙන ඉඳ läගගෙන ඉඳ හදන නිසා අන්නේ නිසා අපිට ඕනකමක් තියෙන හරි වටිනාකමක් දීලා තිනවා ওই ස්කන්ධ වලට ධාතු වලට ආයතන වලට පටිච්චසමුපාද ක්‍රියාවලියට. ඔන්න ওই ටිකයි විග්‍රහ කරලා තියෙන්නේ. අපි ඒවා නිසි කියලා ගන්නවා හරි වටිනවා කියලා ගන්නවා. ඔගේ යථාර්ථත්වය මොකද්ද කියලා බලපුවාම නිසි දෙයක් වටිනා දෙයක් කවදාවත් සත්වයට ওই ටික දීලා නැහෙනේ. මොකද්ද කරලා තියෙන්නේ? බලාපොරොත්තු වෙන ආස්වාදයේ කෑදරකමට ගිජු වෙච්ච නිසා ගොඩ නැගිලා තිබිච්ච ඔන්න ඔය ස්කන්ධ ධාතු ආයතන පරිච්ඡම්පන්නව ගොඩ නැගිලා තිබිච්ච මම මගේ ටික අන්න අර අට්ටියටි කියන පිළීම ලබා දෙනවා. ඒ මමයි කියන එකෙන් මොනවද තිබුණේ ගොඩම අරගෙන බලපුවාම ඒ ගොඩටම කියනවා ඇත් දෙකයි කන් දෙකයි නාහි දිවයි කයයි මනයි. ওই ටික අඩංගු වෙච්ච කෑලි ටික තමයි ওই ටික සම්බන්ධ කරගත්ත කෑලි ටික තමයි මේ ඇඟ කිව්වේ. දැන් බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලාම බලාගන්න පින්නවා ඔන්න ওই ටික බලන්නේ කොහොමද? ඕක අනිත්‍යයි කියලා බලන්න. කොහොමද අනිත්‍යයි කියලා බලන්න? ඕක අට්ටියති කියන කාරණේට දාලා බලනවා. ඒ කිව්වේ මේක මොනවැන්ද තැවෙන්නේ ඇත්තක්ද ඔය කියන කතාව. මේක නිරන්තරයෙන් තැවෙනවා. මොනවැන්ද තැවෙන්නේ? නිරන්තරයෙන් පෙලෙනවා. මොනවැන්ද පෙලෙන්නේ? ඔන්න අනිත්‍ය ලක්ෂණය. පෙලෙන ලක්ෂණේ. මොකෙන්ද පෙලෙන්නේ? සීතලෙන් පෙලෙනවා. ඒතර මොකද කරන්නේ? මොනවා හරි ඇඳුම් තියනා ගෝණි හරි කමක් නැහැ පොරවගෙන හිටන් වෙවුල ඒවා පොරවගෙන ඉඳ හදනවා. මොකක් නිසාද? සීතලෙන් පෙලෙනකොට. අනික් වෙලාව බලනකොට උස්නේන් පෙලෙනවා. අර ඔක්කොම ගලවලා විසි කරලා ඉවිලා හිටන් කුලම් පාරක් හදා ගන්නවා. වතුර පාරක් හරි යඟර දා ගන්නවා. උස්නේ වැඩි ඉන්න බෑ. දැවෙනවා කියලා. මොකක් නිසාද? උස්නේන් පෙලෙනකොට. යකෙක් කණ්ඩ වඩි කිනීවා මොනවා හරි තියෙන එකක් ගනි කණ්ඩ කියලා කණ්ඩ දෙයක් නැන්නා. ගස්වල පොතු හරි කණ්ඩ වෙනවා. මොකක් නිසාද? බඩි කින්නේන් පෙලෙනවා. ඉන්න බෑ පිපාසයි. මොකද කරන්නේ?
බොණ්ඩ දෙයක් නැහැ කිව්වොත් ගස්වල කොළ මිරිකලා හරි බොනවා. මොනවා හරි කමක් නැහැ. ජලයක් අවශ්‍යයි පෙළෙනවා. පෙළෙනකොට ඉන්න බෑ. එක්තරා මිනිස්සෙක් අපි දන්න දෙයක්. දර කපලා ජීවත් වෙන්නේ දර විකුණලා. ඒ මිනිහයාට අසනීපයක් හැදිලා ඉස්පිරිතාලෙට එක ගියා. ඉස්පිරිතාලේ නර්ස් කෙනෙක් ඉන්නවා දන්නවා අඳුරනවා. කොහොමරි මේ මිනිහයාගේ තිබිච්ච අසනීපයට ඔපරේෂන් එකක් කරන්න සිද්ධ වුණා. ඊට ඉස්සෙල්ලා පැය ගණනක් තියා වතුර බොන්න දෙන්නේ නැහැ. ඔපරේෂන් එක කරලා දවස් ගාණක් වතුර දෙන්නේ නැහැ. වතුර 30ක් උගුර කට වේදිලා. අර මිනිහයාට වතුර වීදුරුවක වටිනාකම කොච්චරද දන්නේ නැහැ. හැබැයි දෙන්න එපා කරලා තියෙන වෛද්‍යවරු. අර දන්න නෝන අර කියන නර්ස් නෝන මහත්තයා ළඟ ගහලා කියනවා නෝන මහත්තයෝ. අනේ මට කොහොම හරි හොරෙන් වතුර එකක් ගෙනත් දෙන්න. හොඳ වෙලා ගියාම දර ලොරියක් කපලා ගෙදරට ගෙනත් දෙන්න. දැන් යාර වෙන දෙන්න දෙයක් නැහැ. අන්තිමට ගත්ත තීරණය මොකද්ද? දර ලොරියක් කපලා හිටන් ගෙදරට ගෙනල්ලා බාලා දෙන්න මට හොරෙන් වතුර ටිකක් ගෙනත් දෙන්න. දැන් මේ පිපාසයේ තරම කොච්චරද? මෙහෙම අවස්ථා යම් කිසි විදිහක නැවක ගිහිල්ලා අතරමං එනවා. බොණ්ඩ වතුර නැහැ. කාන්තාරයක අතරමං එනවා මොකද කරන්නේ? බොණ්ඩ වතුර නැත්නම් මොකේකට හරි කමන්නේ මුත්‍රා කළා මුත්‍රා ටික හරි බොනවා. අහක දාන්නේ ඊට වඩා වතුර නැත්නම් ඒකත් අමෘතේ වාගේ වෙලාවට. විපාසයේ මෙච්චර බලවත්. මේ මම කිව්වා මගේ කිව්ව කෑලි ටික එකතු කරගත්ත එක අපි පෙලෙන හැටි. සීතයෙන් පෙලෙනවා, උෂ්ණයෙන් පෙලෙනවා, බඩගින්නෙන් පෙලෙනවා, පිපාසයෙන් පෙලෙනවා. විවිධ ලෙඩ රෝග වලින් පෙලෙනවා. මොකද කරන්නේ? ඒකෙන් බේරෙන්න ගන්න තියෙන විවිධ පියවරවල් ගන්නවා. පෙලෙන හින්දා ඉන්න බෑ හරි අමාරුයි පෙලෙන එක. ওই ආකාරයෙන් ඒ වගේම තවත් මොකද වෙන්නේ? ඉන්ද්‍රිය වැහැරෙනවා. ඇඟට බල නැති වෙනවා. අප්‍රාණිකත්වයෙන් පෙලෙනවා. ඇත් පේන්නේ නැහැ. මොකද වෙන්නේ? නොපෙනීමෙන් පෙලෙනවා. කන් ඇහෙන්නේ නැතුව යනවා. කන් නැසීමෙන් පෙලෙනවා. දිවට රහ දැනෙන්නේ නැතුව යනවා. නීරස නිසා පෙලෙනවා. කුස්ම ගන්න අමාරුයි අන්තිමට. ජීවත් වෙන්න අපහසු නිසා පෙලෙනවා. අන්තිමට මොකද කරන්නේ? පෙලීම උපරිමයට නැగిලා ඉවරලා හිටම මැරලා යනවා. ඕක හක් කරපු කයක් තියෙන කාටද කියලා හොයලා බලලා කියනවා. බලාපුවාම මේ ලෝකේ පහළ වෙච්ච සක්විති රජුරෝ කිව්වත් ඔය ටිකෙන් පෙලෙන්නේ නැති කෙනෙක් නැහැ. කවද මේ ලෝකේ ඉන්නේ යම් කිසි විශේෂඥයා? ඔය සියලු අයත් ඔකෙන් පෙලෙනවා. කර කියා ගන්න දෙයක් නැති අන්තිම දුබලයාත් ඔය ටිකෙන් පෙලලා මැරලා යනවා. ඔය ටික අහක් වෙච්ච කයක් සත්වයකට නැහැ. මෙන්න මේ ටික දකින්න කියලා පෙන්නවා. මොකද්ද මේ පෙන්නුවේ? මේකට නා කායෝ අනිච්චා. දැන් මේකට අපිට දීලා තියෙන්නේ මොකද්ද? කය ස්ථිර නැහැ. කය නම් දුකයි කියනවා. ඉතින් ස්ථිර නැත්නම් මොකද ගත්ත තීරණය අහනවා. ස්ථිර නැත්නම් දුකයි කියලා තීරණයක් දෙනවා. යම් ඉතින් යං යද අනිච්චං තන් දුක්ඛං. න්‍යාය ධර්මයේ තෝරලා තියෙනවා ඔහොම. මහන්නි යමක් අනිච්ච නම් ඒක දුකද හැපද කියලා අහනවා. දුකයි ස්වාමීනි කියලාත් උත්තර දෙනවා. එහෙනම් කය කියන්නේ මොකද්ද? දුක් ගොඩක් කියලාත් උත්තරේ දෙනවා. ඉන් දුක් ගොඩ ස්ථිර නැත්නම් මොකද? ඒකත් දුකයි කියව මොන න්‍යාය ධර්මයක්ද ඒක? දුක ස්ථිර නැහැ. ස්ථිර නැත්නම් හැපයි කියලා අහපුවාම දුකයි කියලා කියනවා. දුක ස්ථිර නැත්නම් දුකද? දැන් ප්‍රශ්නයක් එනවා ඊළඟට. අන්න ධර්මඥානීන් න්‍යාය ධර්මයෙන් පිටපැනලා වැරදි ආකල්පයකින් ගත්තොත් අපිට හිර වෙන තැන්. මෙතෙන්දී අහනවා පිපාසයේ දුකද? ඔව් දුකයි. කිසි ප්‍රශ්නයක් නැහැ.
බඩගින්න දුකයි. සැපද දුකද? දුකයි. එහෙනම් මේ බඩගින්නේ පෙළෙන එකට, පිපාසයෙන් පෙළෙන එකට, ලෙඩ රෝග වලින් පෙළෙන එකට, සීතයෙන් උෂ්ණයෙන් පෙළෙන එකට මෙන්න මේ පෙළෙන ලක්ෂණය සැපද දුකද කියලා අහපුවාම ඒක දුකයි කියලා අවංකවම කියනවා. පෙළෙන ලක්ෂණය දුකයි. එන අනිච්ච කිව්ව එකේ එක ලක්ෂණයක් තමයි පෙළෙනවා. අට්ඨියදී ලක්ෂණේ. ඉතින් මෙහෙම දුක දෙන දෙයක් හරි වටිනා දෙයක් කියලා ගන්නවා නම් මොන මෝඩකමක්ද කියලා වැටහෙනවා දැක්කට පස්සේ. එදාට මොකද වෙන්නේ? එතෙක් කල වටිනවා කියලා දුන්න තීරණ නිසාම තමන් හිතනකොට තමන්ටම ලැජ්ජයි තේනවා. හරායති. ලැජ්ජා වෙන්න වෙනවා තමන්ටම හිතනකොට මම මෙච්චර කල් මොනවද හිතුවේ? හරි වටිනවා කියලා හිතාගෙන මොන වටිනා දෙයකද? අවබෝධ වෙන්න හරායති ලක්ෂණේ වැටහෙනවා. jigucchati තවත් ලක්ෂණයක් වැටහෙනවා. ඔය මම කිව්වේ එකේ මොනවද තිබුණේ? ඔය කඩේ මොනවද තියෙන්නේ? දීගු මිසක් වෙන මොනවද? වල මුත්‍රා විතරයි මේකේ තියෙන්නේ. කොහොමද ඔප්පු කරන්නේ? මෙච්චර කාල උඹ ආයත කීයද? අවුරුදු 25යි 30යි 40යි 50යි 60යි කොච්චර හරි කියනවා වයස. මෙච්චර කාලයක් කිලෝ කීයක බත් කාලයක්ද? වතුර ලීටර් කොච්චර බීලාද කියලා අහනවා. ගාන බැලුවොත් එහෙම වතුර ලීටර් 1000ක 10000ක කියන්න බෑ ඊට වැඩි. ඔය බත් කාපුවා කෑම කාපුවා කිලෝ කීයක් කෑවද? කිලෝ 10000ක් කියන්න බෑ ඊට වැඩි. දැන් මෙච්චර කාලයකට කාලා තියෙන ඔබේ ඇඟ කිරලා බලපංකො කීයද? කිලෝ 30යි 40යි 50යි. තවත් හුඟක් මහතන 60යි. අර කිලෝ 10000 ගාණක් කාපුවා ගිලපුවා කෝ? ඒ බීපු වතුර ලීටර් 10000 ගාණක් බීපුවා මොකද වුනේ? ඇයි ඇඟේ නැත්තේ? ඇඟට ගත්තා නම් ඇඟේ තියෙන්න එපා නැත්නම් මොකක් හරි වෙන්න එපා. මොකක්ද බා වුනේ? පොඩ්ඩක් හිතලා බලපංකො කිව්වොත් මොකද කියන්නේ? කිලෝ 10000ක් වැසිකිළියේ. ඉතුරු වෙච්ච පොඩ්ඩ ඇඟේ තව එකක් යනවා. ඒක ඉතුරු වෙලා නැහැ. ඉතිරෝ තියෙන හරිය නෙමෙයි තියෙන්නේ. වැසිකිළියට ගියේ මොනවැන්ද? අසුචියේ. බිබු වතුර ලීටර් 10000 කොහෙද ගියේ? ජීයෝලි. දීගු වල මුත්‍ර. එහෙනම් මොනවද කාලා තියෙන්නේ? කාලා තියෙන්නේ කොහොමද? සුවඳ ඒවා හොයාගෙන, රහ ඒවා හොයාගෙන, පිරිසිදු ඒවා හොයාගෙන ගෑවිච්ච නැති එකක් හොයාගෙන කාලා. අපෝ බෑ මට නම් ජරා පෙන්නන්න බෑ. හොඳ ඒවා කාලා ඇරලා තියෙන්නේ කොහොමද? මල මුත්‍රා වලින් ඔක්කොම ජරාවෙන් පිළ කරලා. එනනම් මේක කුණු මෝලක් මිසක් වෙන මොකද්ද? මේක හොඳ දේවල් කුණු කරලා දාන කුණු මෝලක් මිසක් කුණු අඹරන මෝලක් මිසක් වෙන මොකද්ද කය කියන්නේ කියලා ඇත්ත බලන්න ඕනේ. ආහාරයේ පටික්කුල සංඥා බලන්නේ ඔහොමයි. ඔය ආහාරය විතරක් නම් මද. කෑවා ගියා ඉවරයි. ඔයින් ඉවර වුණානේ. ඔයිට වඩා මහා භයානක ආහාර තියෙන පටික්කුල සංඥාවෙන් බලන්න. ඔය බැලුවේ කබලින්කාර ආහාරයක හැරි පොඩ්ඩක්. තව මහා භයානක එකක් තියෙනවා. අපි කොටු කරන එක. ඒකට කියනවා ස්පර්ශ ආහාර. ඇහැට මනවඩන රූප ඒ වගේම කන්ට මනවඩන ශබ්ද මේ ආදී වශයෙන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ඒවා පොට්ටබ්බ කියන ඒවා ඒ ඉන්ද්‍රියන්ට ස්පර්ශ වෙනවා. ස්පර්ශ වුණාම මොකද වෙන්නේ? ස්පර්ශේ නිසාම හට ගන්නවා වේදනාවක්. ඔය හටගන්න වේදනාව වලින් සමහර ඒවා තියෙනවා ඔක්කොම තිබෙන්නා වූ ආදීනව යට කරගෙන නැగిලා එනවා ප්‍රිය වේදනාවක්. ඒ වේදනාව ප්‍රියයි මధుරයි සැප වේදනා. දැනෙනවා ඒ ස්පර්ශ කරන මොහොතට සැපයක්. සුවයක් දැනෙනවා. ඒ සුවය හරි වටිනවා කියලා හිතාගෙන අවිද්‍යාව හේවත් ඇත්ත පේන්නේ නැති ස්වභාවයෙන් ඒක වටිනවා කියන දෘෂ්ටියට හිත තියලා ඒකට දෙනවා උපරිම වටිනාකම. ඔන්න ස්පර්ශය නිසා වෙච්ච තව එකක්. ඒ වින්දනයට රැවටුනහම මොකද වෙන්නේ? ඒකට උපරිමේ දීලා ඒ සුඛ වේදනාව හොයාගන්න විවිධාකාර දුක්ඛම් කටළු දෙනවා. දස අකුසල් කරනවා.
මොනවා කරලා හරි කමන්නේ නැවතත් ඒ සුව වේදනාව ලබන්න ඕන කියලා. මොකක් නිසාද ඒකට කොටු උනේ? ස්පර්ශය නිසා. මේ ස්පර්ශ ආහාරයේ මහා භයානක දෙයක් සිද්ධ කළා. මොකද්ද සිද්ධ කළේ? උපනුපන් තැනක හතර පහ ගත වෙන්න හේතු වෙන්නා වූ පාප කර්මයන්ට මුල් වුණා. මෙන්න අසුතවා පුතඥයට වෙන දේ. දහම අහපු නැති පුතඥයට ඔය ආස්වාදයට ආපුහා මුලාවටපත් වෙලා ඒ මුලාව නිසා ඔහු කරන ක්‍රියාකලාපයක් තියෙනවා. ඒ ආස්වාදී යලි යලි විඳින්න. අන්න ඒ නිසා උට මොකද සිද්ධ වුනේ? හිතෙන් කයෙන් වචනයෙන් අකුසල් සිද්ධ කරන්න පටන් ගත්තා. කරනවා අනුබල දිනවා වර්ණනා කරනවා. කොච්චර ගොඩ ගැහෙනවද? කරන මොහොතක් පාසා මනස දූෂ්‍ය වෙලා ගොඩ නැගෙන්නේ මොනවද? අකුසල කර්ම. විපාකේ කොච්චර කල් ඉඳලා ඉවර කරන්නද බැලුවොත් එහෙම ගණන් මෙමුන් හදන්න කෙනෙක් නැහැ, කියන්න කෙනෙක් නැහැ. කොච්චර කල්ප මෙච්චරයි ගිලව හදන්න බෑ. ඒක මේ අත්බැවත් තුළ කරගන්න අකුසල කර්ම ටික විඳින්න කල්ප කියන වචنين ගත්තනම් කල්ප ගානක් මදි. කල්ප 90 ගානක් විඳින්න ඕනේ දල වශයෙන් බැලුවොත්. ඉවර කරගන්න බෑ එතක. එහෙනම් මොකද්ද හදලා දුන්නේ? ස්පර්ශ ආහාරය දුන්න යහපතමද? මුලාවකට රවට්ටලා වින්දනේ නැමැති මුලාවට රවට්ටලා අප්‍රමාණ දුකක් ඇති කරපු වේලක් තමයි කලේ ස්පර්ශ ආහාරය. පටික්කුල සංඥා ප්‍රතික්ෂේප කරන්න වටිනා දේවල් දැන් දැනගන්න ඕනේ. ස්පර්ශය ඔක්කොට වඩා අයින් කරන්න ඕන එක. විඥාන ආහාරය තව එකක් තියෙනවා. ඒක නිසා තමයි මේ ඔක්කොටම මුල වුනේ. ස්පර්ශය හටගත්තේ කොහෙද? ඔය විඥාන කියන කූඩුවේ. විඥානේ මොකද්ද කලේ? විවිධාකාර දේවල් දැනුම් දෙනවා. දැනගන්න සලස්වනවා. දැනෙනකොට මොකද වෙන්නේ? සැපක් දැනෙනවා, දුකක් දැනෙනවා, මධ්‍යස්ථ ඒවාක් දැනෙනවා. අන්නල විඥාණයට දැනෙනවා. දැනෙනකොට මොකද කරන්නේ? යලි යලි උසි ගන්නනවා, අදහස් දෙනවා. ඒ පසුපස හඹා ඵලයන්. කොහොම හරි විදහා යලි යලි ආස්වාද ලැබපන් කියලා. දෙන්න මොකද කරන්නේ? සීමාව ඉක්මවා යනවා. අසුතවා පුතඥයෝ මොකද කරන්නේ? දස අකුසල් කරලා හිටන් අර ආස්වාදී ලබා ගැනීමට අර විඥානීය කරලා දුන්න උසි ගැනීමට අහු වෙනවා. ඔන්නේ විඥාණයෙන් හම්බෙච්ච දේ විඥානීය ආහාර වෙලා සකස් කරලා දෙන දේවල් කර්ම බීජ බවටපත් කරලා කර්ම භවයට දාලා ඊළඟට මොකද කරන්නේ? නැවත පුනර්භවයට අවශ්‍ය වෙන්නා වූ බීජ හදනවා. කෙලවරක් නැහැ. ඒක අත්බැවත් තුළ හදපු බීජ ගොඩ ඉවර කරගන්න කල්ප ගානක් ඉපදිලා මැරිලා ගියත් බෑ. ඒක අත්බැවක එච්චර ගොඩක් ගොඩ ගහනවා. මේ විඥානයේ පරිභෝග කරන්න ගිය අපිට වෙනදී අසෘතනම් පුතඥයා කරන්නේ මොකද්ද? ඔය අනන්ත සංසාරේ කල්ප ගානක් කියන්න බැරි අත්බැව් ගානක් ඉපදෙන්න හේතු වෙන පුනර්භවයට හේතු වෙන සතර පහ පුනර්භවයට හේතු වෙන විඥාන නිකුත් කරලා එනවා. විඥාන බීජ හදලා ඔය බීජ ටික ඉවර කරගන්න නම් කල්ප ගණනක් අපාය හිටියත් මදි. එහෙනම් විඥානී ලබා දුන්නේ කොච්චරයි? හොඳයි කියලා හිතයි වට හැවටලා තියෙන්නේ, වරද්දලා තියෙන්නේ මොකද්ද? ඔන්න අපි ගත්ත තව ආහාරයක්. ඔය විඥානීය මත කරලා දෙනකොට තවත් එකක් හදා ගන්නවා, මනෝ සංචේතන. ඔය තව ආහාරයක්. අපි විවිධ විදිහට හිතා අර ලැබු ආස්වාදයන් පස්සේ යන්න ඒ අරමුණු රැහැගෙන බදාගෙන ඒවට අනුකූල කොපි හදා ගන්නවා මේ මනසත් එක්කලා ඇතුලේ. රූපාකාර හැලතල හදා ගන්නවා. හදාගෙන ඒවා ගොඩ ගහගෙන සකස් කරගෙන ඒවා රඟ දක්වන වැඩ පිළිලක් හදනවා ඊටත් එක්කලා එකතු වෙලා. මනෝ සංචේතනා කරන වැඩ. ඔන්න ඔය ටික තමයි අපි දැනගත යුතු ආහාරයේ පටික්කුල සංඥාවෙන් දැනගත එකක් නෙමෙයි අපි දැනගන්නේ හතරම. මෙන්න මේ හතර ආහාර උපන් සත්‍යයගේ පැවැත්මටත් උපදින සත්‍යයට අනුග්‍රහය පිණිසත් හේතු වෙනවා කියලා දේශනා කරනවා. දැන් මොකද්ද හැදුවේ?
දුකක්ම ගොඩ නැගුවා. දුක් හදක් හැදුවා. ඒකට හේතුව ගොඩ නගන්න හේතු වෙන්නා මූල ධර්මයක් ගොඩ නැගුවා. හැදුව මුල නිසා මාස්ලේ කයක් උත් එක්කලා හදාගත්තා. ඒකට අවශ්‍ය හිතක්. නාම රූපයක් ගොඩ නැගුවා. ගොඩ නගාගත්ත නාම රූපේ විඥාන ගොඩ නගනවා. ලේසියෙන් බේරෙන්න බෑ අසුතවා පුරුෂජනකම නිසා විඥාන අවිද්‍යාව සහගතයි. ඒක ආයතරයක් නාම රූප ගොඩ නගනවා. ආයතරයක් කුණු කන්දරයක් හම්බ වෙනවා. අද්භවයක් ගන්න. ඒක විඥාන ගොඩ නගනවා. ආයි බීජ හදනවා. ඉවරයක් නැති ගමනක් හදනවා. මෙන්න මේ ටික විග්‍රහ කරලා දකින්න පෙන්නවා. දැක්කාම අහනවා. දැන් මොකද කියන්නේ නිසිද අනිසිද? නිත්‍යද අනිත්‍යද? දැන් මම කියන එක නාලග තිබිච්ච මගේ කියන ඒවායි ඔක්කොම හේතු වල අහනවා මොනවද තිබුණේ? බලාපොරොත්තුනේ මොකද්ද? සතුටක් සැනසීමක් සුවයක්. වින්දේ මොකද්ද? අනන්ත දුක. අනිත්‍යයි. අනිසි. පෙළෙන ලක්ෂණේ යුක්තයි. මෝඩකම නිසා වටනවා කියලා බාරගත්තා. මලමු ගොඩක් හදාගත්තා. මේකද මෙච්චර කල් මේ හොඳයි කියලා විද්‍යාවෙන් කියලා හිතාගෙන ගොලි. ඔන්නෝක දකින්නකොට එච්චර කල් නැති එකක් පහළ වෙනවා මොකද්ද? ඇත්ත දකින්න ඥානයක් පහළ වෙනවා. මෙන්න මේක රිනා දහම් මහ පහළ වෙනවා. මේ දහම් මැස බුදු පියාණන් වහන්සේ ලෝකෙට ওই දහම කියා දෙනකන් කියා දුන්න කෙනෙක් නැහැ. ওই දහම් මැස පහළ වෙන ක්‍රමවේදේ. ඕක ඇත්ත. ඕකේ අහක් කරන්න දෙයක් නැහැ. ඕක බොරුයි කියලා කාටවත් කියන්න බෑ. වැහිලා තිබිච්ච ඇත්ත ඕකයි. ඔන්න ඔය ඇත්ත දැනගන්න මනා සීයේ මනා නුවණින් බණ ඇහුවනම් මේ සත්‍ය මං අවබෝධ කරගන්න ඕනේ කියලා බුදු ගුණ කෙරෙහි දහම් ගුණ සංඝ ගුණ කෙරෙහි චිත්ත ප්‍රසාදයෙන් බණ ඇහුවනම් ඔන්න ඔය අවබෝධය ලැබුණ මොහොතක ලැබුණා කියන්නේ සත්‍ය අසත්‍ය වෙන දවසක් නෑ ඊට පස්සේ. ලැබුණු සත්‍ය අවබෝධය ආයි විනාශ කරන්න බෑ. මේ සත්‍ය අවබෝධයේ තීරණයක් දෙනවා. අනිච්චේවා දුක්ඛයි. ඒවා අසාරයි. අනත්තං අසාර කට්ටේනාති. අනාත්ම නෙමෙයි. අසාරයි. අනිත්‍ය දේවල් දුක්ඛයි දුක්ඛ දේවල් අසාරයි. අනිත්‍ය දේවල් දුක්ඛයි දුක්ඛ දේවල් අනාත්මයි කියලා ඉගැන්වුවා. අනිත්‍ය දේවල් දුක්ඛයි දුක්ඛ දේවල් අනාත්තයි කියලා අර්ථවත්ව තෝරා ගන්න ඕන. ඒතකොට දකින්නවා. විවිධාකාරයෙන් අර තැලෙන පෙළෙන දුක් විඳින දේවල් නැත්නම් තැලෙන පෙළෙන දේවල් විහෙතරපත් කරනවා. අන්න එහෙම දේවල් හිතින් අනිත්‍යයි කිව්වා. එහෙම දේවල් ඒකාන්තයෙන් දුකමයි ඇති කරන්නේ සැනසුමක් නෙමෙයි. එහෙම ඇති කරලා අවසානයේ මැරලා ගිහින් බලපුවාම හිත සතින් හොක් කාලා ගියා මිසක් ඉතුරු වෙච්ච කෑල්ලක් තිබුණේ නැහැ. එකක්වත් අර හොඳයි කිව්වේ වේ. අන්න බලන්න කිව්වා ස්කන්ධ වල හැටි. ස්කන්ධ ගොඩ හැදිලා තියෙන ධාතු වල හැටි බලන්න. ඒ ධාතු කැටි කරලා ගත්තාම ස්කන්ධ වේලා මොනවද හැදිලා තියෙන්නේ? රූපස්කන්ධයක් හැදිලා තියෙනවා අපිට. හැදිලා තියෙන රූපස්කන්ධයේ තිබෙන ධාතු වලින් මොනවද රූපස්කන්ධ හදලා තියෙන්නේ? මොනවද රූප මායාවල් ටික? පඨවි ධාතුවෙන් කෙස් හදලා තියෙනවා, ලෝම හදලා තියෙනවා, නියපොතු හදලා තියෙනවා, දත් හදලා තියෙනවා, අහංකඩයක් හදලා තියෙනවා, මස් හදලා තියෙනවා, ඇට හදලා තියෙනවා, ඇට මිදුළු හදලා තියෙනවා, නාර හදලා තියෙනවා. දැන් ওই විදිහට ගිහිලා කෑලි 20ක් හදලා එකක් කියලා. මෙන්න මේ දින ස්කන්ධයන්ගෙන් හදපු ධාතු ඔන්න ඔය ටික බලා ගන්න කියලා පින්නවා. ඔන්න ඔය කෙස් ලොම් නියද සම් කියන මේ ටිකෙන් වට කරලා ඔය මස් නහර ඇට මිදුළු ආදී වන්නා වූ කෑලි එකතු කරලා අයුවෙන් එක එක තැනට ඕනියව අරගෙන ඊතුරු කෑලි ටික හදපුවා මොනවද හැදිලා තියෙන්නේ? චක්කායතනේ, සෝතායතනේ, ගානායතනේ, જીවහායතනේ, කායායතනේ කියලා හදලා මොලෙත් එක්ක සම්බන්ධ කරලා මන ආයතනෙකුත් හදලා ආයතන 6ක් හදලා තියෙනවා. එහෙනම් ඔය ආයතන 6ත් එක්කලා මොනවද සම්බන්ධ? අර පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියන ධාතු හතර සම්බන්ධයි. ඒවා ගොඩවල් වෙච්චාම ස්කන්ධ සම්බන්ධයි. ස්කන්ධ ධාතු ආයතන කොහොමද හැදුනේ?
නාම රූපත්‍ය විඥාන විඥානපත්‍ය නාම රූපං කියන સિદ્ધාන්තය ක්‍රියාත්මක වෙන අපිට හොයන්න බැරුවාට. පරිසන්දියකින් යම් කිසි විදියක විඥානයක් සකස් වෙලා ඒ කර්ම ශක්තියට ගෝචර වෙලා නාම රූප කියන දෙක සකස් කරලා දෙනවා මුලක්. ඔය කියන ආහාර හතරෙන් කවලින්ක ආහාරයත් එකතු කරලා පෝෂණය කරලා ඒකට අවශ්‍ය කරන්නා වූ කාය හදනවා, සමූහ හදනවා. රූපස්කන්ධය ගොඩනගලා දෙනවා. පටිච්ච සමුප්පන්නයි. ඒක හේතුවක ඵලයක් මිසක් හේතු ප්‍රත්‍ය මිසක් සදාත්මික කියන සත්වයක් නෙමෙයි හැදුවේ. සත්වයක් කියලා විද්‍යාමාන වෙනවා. කය කියලා විද්‍යාමාන වෙනවා. හිත කියලා විද්‍යාමාන වෙනවා. මොකද්ද? හේතුඵල ධර්ම සම්පින්ඩනයක්. මෙන්න මේක බලාපුවාම ස්කන්ධ ධාතු ආයතන පටිච්චසමුප්පාද දකින්නවා. මෙන්න මේ ටික ඉස්සෙල්ලා දැක ගන්න ඕනේ ක්‍රමයට. දැක්කහම දකින්නවා. ඔය ස්කන්ධ වලට රූපස්කන්ධය හැදුනහම නාමස්කන්ධයක් හැදුනහම ওই දෙකේ මොනවද තියෙන විග්‍රහ කරලා බලපුවාම රූපස්කන්ධ, වේදනා ස්කන්ධ, සංඥා ස්කන්ධ, සංකාර ස්කන්ධ, විඥාන ස්කන්ධ කියලා පංචස්කන්ධයක් කියලා එකක් හැදුනා. ආසෘතවත් පෘථග්ජනයාගේ ස්වභාවයේ චන්දරාගයක් ගොඩනගලා ඕකෙන් බැඳිලා. අන්නේ පංචස්කන්ධයේ චන්දරාගයෙන් බැඳුනහම ඒක පංච උපාදානස්කන්ධයක් වෙනවා. උපාදානය නිසා භවයත්, භවය නිසා ජාතියත් යලි හදන්නා වූ හේතුව එතන තියෙනවා. එහෙනම් දුකට හේතුවත් එතන. එහෙනම් ස්කන්ධය මොකද්ද දෙන්නේ? දුක. දුක සහ දුකට හේතුව ලෝකේ පහල කළා. ඔන්න ඔය ක්‍රම දෙකකින්. දැන් දකින්නවා පහළ වෙච්ච ආකාරය. එහෙනම් දුක්ඛාරය සත්‍යයයි දුක්ඛ සමුදාය සත්‍යයයි දෙක දකින්න ඕන ඔය තුල. මේකෙන් අහක් වෙනකම් මිදෙනකම් ඔය දුකෙන් නිදහස් වීමක් නැහැ කියලා දැක්කනම් ඒකට මොකද කරන්න ඕනේ? ඔන්නේ බැඳිලා තියෙන චන්ද රාගයක් ඇද්ද? උපාදානීය කරපු යම්කිසි උපාදානයක් ඇද්ද? ඒ උපාදානී අසාරත්වයේ දකින්නකොට උපාදානීය දුරු කළ හැකි. හැබැයි අර ස්කන්ධේ මැරෙනකන් ඉන්න ඕනේ. ස්කන්ධ හදන තත්ත්වය දුරු කළ හැකි. එතකොට මොකද වෙන්නේ? දුරු කරන්න පුළුවන් චන්දරාගේ. චන්දරාගේ දුරු කළොත් මානසික වශයෙන් යම්කිසි දුකක් විඳිනා නම් ඒක එතන පටන් ඉවරයි. කායික වශයෙන් හටගත් දුකක් තිබුණාද මේකයි අවසානයේ පස්සේ තව කයක් හදන්න නැති නිසා ඒක ඉවරයි එතනින්. සියලු දුකෙන් නිදහස් නම් ඒක දුක්ඛ නිරෝධී දකින්න සත්‍යය. ඒකේ මාධ්‍යය තමයි බුදු පියාණන් වහන්සේ දේශනා කළේ මනස හීනුවණින් බණ අහන්න. බණ අහලා මේ ධර්මයේ තේරුම් ගන්න. මේ සම්මා දිට්ඨිය වටහා ගන්න. අසෘතවත් පුතඥයා වෙලා හිටපු අවිද්‍යාවේ දෘෂ්ටි අහක් වෙලා දහම් අවබෝධය එනකොට ලැබෙනවා දෘෂ්ටියක්. ඒකට කියනවා සම්මා දිට්ඨිය. ඊට පස්සේ කවදාවත් මේ සත්‍ය අවබෝධ නුවණින් යුක්තයි ඒ සම්මා දිට්ඨිය ප්‍රඥාවෙන් යුක්තයි. ප්‍රඥාධිකයා එනනේ ප්‍රඥාව පහල කරගත්ත කෙනා කල්පනා කරන යම් කල්පනාවක් ඇද්ද? අව්‍යාපාදී, අවිහිංසාව, නෙක්ඛම්ම කියන කාරණා තුනටයි තියෙන්නේ. එහෙනම් එතන නැගින්නේ සම්මා සංකප්පේ. ඊට පස්සේ යම් කිසි වචනයක් එච්චර කල් භාවිතා කළාද දැන් ප්‍රඥාව මුල් වෙලා භාවිතා කරනවා නම් එතන බොරුව නෑ, කේලම් නෑ, පරස වචන නෑ, ප්‍රලාප නෑ, ඒවට කැමති නෑ. එකින් එක අත්හැරී යනවා කොහොමද? ආරති විරති පටි විරති වේරමණි. අවස්ථා හතරකින් බෙදෙනවා. අරතියක් ඇති වෙනවා. හතියක් නෑ. කැමති නෑ බොරු කියන්න, කේලම් කියන්න, පරස වචන කියන්න, ප්‍රලාප කියන්න. ඒකෙන් වෙන් වෙලා ගිය මනස Tamanට තේරෙනවා. යහපතේ පිහිටලා තියෙන්නේ. ඒ සංයෝජන බැඳීම වලින් අහක් වෙනකොට තේරෙනවා පටිවිරති වෙනවා. ඒ පාප ශ්‍රමණේ සම්පූර්ණ අත්හැරලා ගිය දාට තේරි අරිහත්වේදී වේරවණී වුණා. පූර්ණ වෙනවා. මෙන්න මේ ක්‍රමයට මොනවද අහක් වෙලා යන්නේ? අර තිබිච්ච පංච නීවරණ මුල් කරගත්ත, දස අකුසල් මුල් කරගත්ත යම් කිසි වැඩ පිළිලක් තිබුණාද? අන්නේ ටික අත්හැරී නොඇලී මිදී යනවා. ඒ මිදී යනකොට මොකද්ද වෙන්නේ?
බොරු කේලම් පරස වචන ප්‍රලාප භාවිතයත් ඇල්ල ගියාම සම්මා වාචා ගොඩ නැගිනවා. හිංගි හිංසා කරලා ප්‍රාණඝාත කරලා අදත්තාදාන කරලා හොරමැර වංචා කරලා කාම මිත්‍යාචාරයෙන් විවිධාකාර වන්නා වූ විකෘති වැඩ කරලා යම් කිසි ආස්වාදයක් බලාපොරොත්තු වෙනවා නම් පැවැත්මක් බලාපොරොත්තු වෙනවා නම් ඒ ටික ඔක්කොම අත්හැරලා යනවා. මුසාවාදා වේරමණී ඒ වගේම පාණාතිපාතා වේරමණී අදින්නාදානා වේරමණී කාමේසු මිච්ඡාචාරා වේරමණී අයං උච්චති බික්කේ සම්මා කම්මන්තු. සම්මා කම්මන්තයත් වැඩිනවා. ඒතර මොකද වෙන්නේ? ඔහුගෙන් දැන් නරක වැඩක් කෙරෙන්නේ නැත්නම් නරක කතාවක් කියවෙන්නේ නැත්නම් ඒ වගේ මිසදිටු අදහසක් ඔහු අරගන්නේ නැත්නම් ප්‍රඥාවෙන් යුක්ත නම් දැන් ඔහුගේ ජීවනෝපාය ඒකාන්තයේ සම්මා වෙනවා යහපත් වෙනවා. යහපත් පැත්තට නැඹුරු වෙනවා. ආජීවයේ සම්මා ආජීවයක් වෙනවා. ඔහු සත්‍යය දැකලා පූර්ණ කර ගැනීමේ බලාපොරොත්තුවෙන් ඉන්නේ. එහෙනම් මොකද්ද පූර්ණ කර ගැනීම? සියලු චන්දරාගය ක්ෂය කර කෙලවර කර ගැනීමයි. දුකට හේතුව සාමුලින් දුරු කර ගැනීමයි. අන්නේ ටික කරගන්න ඔහුගේ වම් උත්සාහයක් වීරියක් තියනවාද? මේ සත්‍ය අවබෝධය යලි යලි ආවර්ජන කරනකොට යම් අකුසලයක් තිබුණාද ගෙවිලා යනවා. යම් අකුසලයකින් ඉවත් වෙනවා. කුසලයේ වැඩෙනවා. අන්නේ යහපත සිද්ධ වෙනවා. මතු අකුසලයක් හටගන්න නැතු යනවා. කුසලයේ පූර්ණ භාවයටපත් වෙනවා. සම්මා වායාම කියන මාර්ගාංගයේ පූර්ණ වෙනවා. දැන් ඔහුට ඉස්සෙල්ලා වාගේ නිච්චි නැති වැඩ කරන්නේ නැහැ. හොඳට සිහි බුද්ධිය තියෙනවා. නැන නුවණ වැඩෙනවා. යම් කිසි වැඩක් කරන්න හදනකොට කියනකොට හිතනකොට ඒ මොහොතේම වැටහෙනවා කල යුත්තක්ද කිය යුත්තක්ද හිතිය යුත්තක්ද නොකල යුත්තක්ද නොකිය යුත්තක්ද නොහිතිය යුත්තක්ද නොකල යුතු නොකිය යුතු නොහිතිය යුතු දෙයක් බව වැටහෙනකොට මේක අත්හැර දාලා ප්‍රතික්ෂේප කරනවා. ඉවත් කරනවා පහ කර දමනවා. කල යුතු කිය යුතු හිතිය යුතු යමක් ඇද්ද? ඒකේ වැදගත්කමක් දකින්න. මොනවද කරන්නේ? මොනවද කියන්නේ? යමක් නිසා රාගයේ දුස්චරිතය දුරු වෙලා යනවද? ද්වේෂයේ දුරු වෙනවද? මෝහයේ දුරු වෙනවද? ඊට උපනිශ්‍රේ වෙනවද? අන්න ඒවා හිතනවා කියනවා කරනවා. මොකද්ද සිද්ධ වෙන්නේ? සම්මා සතිය වැඩෙනවා. සතර සතිපට්ඨානිය යුක්තයි. සතර සතිපට්ඨානිය වැඩෙනවා. එහෙනම් දැන් මොකද්ද වෙන්නේ? ඕට යම් දෙයකින් කැළඹුණාද මොනවා නිසාද කැළඹුවේ? ලෝභයේ කැළඹුවා, රාගයේ කැළඹුවා, ද්වේෂයේ හිත කැළඹුවා, මෝහයේ කැළඹුවා. ඒවා කැළඹෙන ස්වභාව දහම්. කම්පන සහිතයි. මොනවද කියන අකම්පන වෙන්නේ? අලෝභය අකම්පයයි, අද්වේෂය අකම්පයයි, අමෝහය අකම්පය පැත්තලයි මේ ඔක්කොම නැඹුරු වෙන්නේ. අලෝභ අධේස අමෝහ වැඩෙනවා. වැඩ අකම්පය භාවී පූර්ණ වෙන දවසක් එනවා. එදාට මොකද්ද වෙන්නේ? ලෝකයේ පිළිබඳ යම් බැඳීමක් තිබුණා නම් සාමුල කෙලවරයි. එහෙනම් අත්හැරිච්ච ලෝකයේ පිළිබඳ ගැටීමක් ඉතුරු වෙන්නේ නැහැ. ගැටීම කෙලවරයි. තවදුරටත් ආස්වාදයන්ගෙන් මෙදිට යන මානසිකත්වයක් ඇති වෙන්නේ නැහැ. මුලාව කෙලවරයි. රාගක්ෂයයි, ද්වේෂක්ෂයයි, මෝහක්ෂයයි, සම්මා ඥානයයි, සම්මා විමුක්තියයි පූර්ණ වෙනවා. එහෙනම් ඔක තමයි මාර්ගය. ඔය ටික දැනගෙන වචන වශයෙන් දැනගෙන නොහිටියා සිද්ධ වෙන්නේ ওই සිද්ධාන්තේමයි. දැනගත යුත්තේ මොකද්ද? අනිත්‍ය කියන්නේ මොකද්ද? හරියට අනිත්‍ය තෝරාගත්තා නම් ඉතුරු ටික ඔක්කොම වැඩෙනවා. ඔය ටික කිව්වා සතර සතිපට්ඨානිය, සතර සම්‍යක් ප්‍රදාන, සතර ඉද්ධිපාද, පංච ඉන්ද්‍රිය පංච බල, සත්ත බොජ්ජංග ආර්ය අෂ්ටාංගික මාර්ගය කිව්ව සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම දැනගෙන හිටියන් නැතත් වැඩෙනවා. ඒ න්‍යාය ධර්මයේ ඔකයි. එහෙනම් මොකද අවසාන වෙන්නේ? අරිහත්යෙන් කෙලවර වෙනවා. එහෙනම් ඔන්න ඔය ටික තෝරා ගන්න ඕනේ. යම් කිසි දුකක් දැකලා මේ සංසාර ගමන දුකයි කියලා දැනගත්තාම ඒකේ මිදෙන්න ආරම්භ කරන්න ඕනේ. ඔය බුද්ධ දේශනාව අරගෙන එතන පටන්. මේ පළවෙනි ප්‍රශ්නේ මෙතන තියෙන ප්‍රශ්න සමූහයකටම උත්තර පළවෙනි ප්‍රශ්නේම දීලා ඉවරයි. ප්‍රශ්න කීයක් ඇහුවත් කමක් නැහැ. අවශ්‍යටි මේ එක ප්‍රශ්නයක් ගත්තාම ඔක්කොම කියවෙනවා. ඉතින් ওই ටිකෙන් තෝරාගන්න මොකද්ද ගත යුතු තීරණේ? අනිත්‍ය කියන්නේ මොකද්ද කියලා හොඳින් අහලා තේරුම් අරගෙන
නිතර අනිත්‍ය වෙන හැටි කල්පනා කරන්න. ඉතින් ඇහැ අනිත්‍ය වෙන හැටි, රූප අනිත්‍ය වෙන හැටි, චක්කු විඤ්ඤාණය අනිත්‍ය වෙන හැටි. අර පදවැල විතරක් කිය ඉන්නේ නැතුව ඒක හිතලා බලන්න. චක්කුං අනිච්චං, රූපං අනිච්චං, සෝතං අනිච්චං, සද්දෝ අනිච්ච චක්කෝ. ඔය තියෙනවා ඉතින් වෙලා. ඔබ කොච්චර කියවල ඇද්ද? ඔය ටික අහු වුණාද කියලා බලන්න. එන චක්කු කිව්වේ මොකද්ද? අනිච්ච කිව්වේ මොකද්ද? චක්කුං අනිච්චං කියන්නේ මොකද්ද? ඉතින් ඔය ගැන හිතන්න පුරුදු වෙන්න ඕනේ. ඒතර දෙයක් ඇහැකි. ඉතින් චක්කුං අනිච්චං, රූපං අනිච්චං, සෝතං අනිච්චං, සද්දෝ අනිච්ච, ගානං අනිච්චං, ගන්ධෝ අනිච්ච, જીවහා අනිච්ච, රස අනිච්ච, කායෝ අනිච්ච, පොට්ටබ්බා අනිච්ච, මනෝ අනිච්ච, ධම්මෝ අනිච්චාති, ධම්මෝ අනිච්ච, මනෝ අනිච්ච. ඉතින් පටන්ගෙන අගටයි මුලටයි මුලට අගටයි කිය ඉන්නවා. බොරුවක් නෙමෙයි කිව්වේ ඇත්ත තමයි. හැබැයි ඇත්ත තේරුන්නේ නැති එක අඩුපාඩුව. තේරුන්නේ නැති නිසා මාර්ගඵල ලැබුන්නේ නැත්තේ. කිව්ව වචනේ ඇත්ත. ඒ වචනේ වල තෝරා ගන්න ඕනේ. තෝරාගත්තා නම් හරිය වැදගත්කමක් තියෙනවා. ඒ තුළම තියෙනවා ඒ සත්‍යතාවය. ඔහොම දකින්න ඕනේ. ඉතින් ඔයින් විතර නෙවෙයි විවිධ ක්‍රම වලින් අනිත්‍ය වෙන හැටි පෙන්ලා තියෙනවා. රූපං අනිච්චං, වේදනා අනිච්ච, සංඥා අනිච්ච, සංකාර අනිච්ච, විඥානං අනිච්චං, තී විඥානං අනිච්චං, සංකාර අනිච්ච, සංඥා අනිච්ච, වේදනා අනිච්ච, රූපං අනිච්චං. ඉතින් අගේ නමුල්ට මුලින් නැට එකක් තියෙනවා. ඒකත් කර්මස්ථානේ. හැබැයි වාක්‍ය කොච්චර කිය හිටියත් මදි. ඒ කිව්වේ මොකද්ද? රූප කිව්වේ මොනවද? අනිච්ච කිව්වේ මොකද්ද? කොහොමද රූප අනිච්ච වෙන්නේ? වේදනා කිව්වේ මොකද්ද? අනිච්චයි කිව්වේ කොහොමද? මොකද්ද? කොහොමද වේදනා අනිච්ච වෙන්නේ? ওই විදිහට එකක් නෑනේ විග්‍රහ කරලා බලන්න පුරුදු වෙන්න ඕනේ. එහෙන් බැලුවට පස්සේ තේරුම් ගත්තට පස්සේ ධම්මස පහළ වෙනවා. ඊට පස්සේ අර වාක්‍ය වැල කියනකොට මනස ලස්සනට පිළිලා හිටන් සත්‍ය අවබෝධයට නැඹුරු වෙනවා. ඒ ටික කරගන්නේ නැතුව කොච්චර වාක්‍ය වැල කිව්වත් අර අවබෝධය ලබන්න අමාරු ඒකයි. නැත්නම් ඒවා කර්මස්ථාන වැරදි එහෙම නෙමෙයි. ඒවා හරි. ලැබෙන්නේ නැත්තේ ඒ කිව් එක හරියට තෝරාගත්තේ නැති නිසා. බණ අහන්න ඕනේ මොකද්ද? තමන්ට තනියෙන් තෝරා ගන්න අමාරුයි. අන්න ඒක තමයි කිව්වේ කල්යාණ මිත්‍ර සම්පත්තිය අවශ්‍යයි කිව්වේ ඒකයි. නැන සත්පුරුෂ සංසේවනේ සද්ධර්ම ශ්‍රවණේ ඕනේ කිව්වේ ඕකටයි. ওই ටික ලැබිලා මුල පටන් ගත්තට පස්සේ නම් ඵල ප්‍රත්‍ය රහිතයි අනුන්ගේ ආධාරය ඊට පස්සේ අවශ්‍ය වෙන්නේ නැහැ. මෙතෙක් දහම් ඇහු සෑම සියලු දෙනාම අප්‍රමාදව මේ දහම් තුලින් ලෝකේ බලාපොරොත්තු වෙන්න එපා. නිවන බලාපොරොත්තු වෙන කටයුතු කළා අප්‍රමාද නිවන් දකින්න අදිෂ්ඨාන කරගන්න සෑම සියලු දෙනාට යහපතක් වේවා.